දැන් මාස 9කට වැඩි කාලයක් මේ රටේ අන්ත අසරණ අහිංසක මුස්ලිම් ජනතාව තමන්ගේ ආගමයට අනුකූලව කොවිඩ් මරණයට පත්වන ආසාදිතයන් භූමි දානයට කිරීමට කරපු ඉල්ලීම මේ රජය උවමනාවෙන් විශේෂයෙන්ම ගෝත්‍රිකවාදීන් පෙළෙනු රජයක් හැටියට මේක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. ඒ අයවලු පත් කරලා තියෙන විශේෂඥ කමිටුව ඒ කමිටුවේ අන්තර්ගතයේ කවුද ඉන්නේ කියලා ඇහුවනම් ඒකටවත් පිළිතුරක් දෙන්නේ නැහැ. අපිට කියන්න පුළුවන් මේ කමිටුවේ ප්‍රධානී BBC නාලිකාවට කියමින් හිටියා මේ රටේ මුස්ලිම් ජනතාව තමන්ගේ මෘතදේහය අරගෙන ගිහින් ජීවාණු බෝම්බයක් හදයි කියලා. ඒ තරම් දුරට විකාර කතා කියන කට්ටිය තමයි මේ කමිටුව කියලා පත් කරලා තියෙන්නේ. මුලින්ම මේ කමිටුව නැවත සංශෝධනය කළ යුතුයි. නැත්නම් මේකට අපිට සාධාරණයක් ලැබෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. දවස් 20ක දිලිඳු දරුවෙක් මිය ගියාම ඒ පුලුස්සා දාලා ඒ කරපු අපරාධය පිළිබඳව අපේ විරෝධය පෑම සඳහා අපි සාමකාමීව මේ සුදුලෙන්සු මේ සොහොන් පිටියේ කම්බි වැටේ බඳින්න පටන් ගත්තාම ඒකටත් බය වෙලා මර්ධනකාරී රජයක් හැටියට මේ රජය ඒ සුදුලෙන්දු ගලවා දැමීමේ උත්සාහයක දරනවායි කියන එක දැක්කහම අපි කනගාටු වෙනවා. සොහොන් පිටියක් කියන්නේ අනුස්මරණය කරන සංසුන් ස්ථානයක්. ඒ සංසුන් ස්ථානයක පවා මෙවැනි මර්ධනයක් මුරා හරින රජයක් දැක්කහම ඒ ගැන අපි කවුරුත් මේ ජාත්‍යන්තර ඉදිරියේ නිර්වත්භාවය මේ රජයේ ඊටාම පැහැදිලිව අපිට පේනවා. ඒ විතරක් නෙවෙයි කොවිඩ් මරණයට පත්වෙන අපේ අයට අපේ පසේ භූමි දානයට කිරීමට තියෙන අයිතිය මාලදිවයිනට බාර දෙන්න යන රජයක් හැටියට දැන් ජාත්‍යන්තර ඉදිරියේ තමන්ගේ සරම අරගෙන තමන්ගේ මූණ මහ ගන්නා තත්වයටද මේ රජය පත් වෙලා සිටිනවායි කියන එක පිළිබඳවත් අපි කනගාටු වෙනවා. මේ උද්ඝෝෂණය දැන් අපි මුස්ලිම් ප්‍රජාව විතරක් නෙවෙයි කතෝලික බෞද්ධ මේ රටේ හැම ජන කොටසක්ම හින්දු හැම කෙනාම අපේ මේ සාධාරණ ඉල්ලීම ලබා දිය යුතුයි. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරපු ආකාරයට භූමි දානයට ඉඩ දිය යුතුයි. ඒ පිළිබඳව යන්න මේ රැල්ල මේ රජයේ සොහොන් පිටියක් හැටියට පරිවර්තනය වෙන කාලය නොබෝ දුරකින් නැහැයි කියන එකත් මම කියා සිටිය යුතුයි. විශේෂයෙන්ම අපි කියන්න ඕන විද්‍යාව පරද්දලා මිත්‍යාව රජව කරවන මේ
ජාතිවාදී ආණ්ඩුව කිසිම පදනමක් නැතුව විද්‍යාත්මක පදනමක් නැතුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ වලට පටහැනිව මුස්ලිම් ජනතාව පමණක් නෙමෙයි කතෝලික ජනතාව සිංහල ජනතාවගේ මානව අයිතිවාසිකම් මූලික මිනිස් අයිතිවාසිකම් නැති කරලා තිනවා. විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජනතාවගේ ඡන්දෙන් පත්වෙච්ච මේ ආණ්ඩුව අද කොවිඩ් නිසා මිය යන සිංහල බෞද්ධයන්ට පාංශුකුලය දෙන්න බැරි තත්ත්වයට පත් කරලා තියෙනවා. ඒ නිසා අද සර් ආර්ථික වශයෙන් ෆේල්, අධ්‍යාපනික වශයෙන් ෆේල්, සෞඛ්‍ය වශයෙන් ෆේල්, මෙකී නොකී හැම අංශයකින්ම ෆේල්. ඒ ෆේල් බව වහගන්න මුස්ලිම් ජනතාව හෝ කොවිඩ් වලින් මිය යන මේ අහිංසක ජනතාව බයිට් එකට ගන්න ලෑස්ති වෙන්න එපා කියලා අපි ආණ්ඩුවට කියන්න කැමතියි. අනෙක අපි කියන්න ඕන අපි ඉපදුනේ මාලදිවයින නෙමෙයි. අපි ජීවත් වෙන්නේ මාලදිවයින නෙමෙයි. අපි මැරෙන්නේ මාලදිවයින නෙමෙයි. මේ ලංකාව තමයි අපි ඉපදුනේ. මේක අපේ රට. අපි ජීවත් වෙන රට, අපි මැරෙන රට. අපි මිය ගියාම වැළලෙන්න ඕනෙත් මේ රටේ කියන එක අපි ආණ්ඩුවට මතක් කරලා දෙන්න කැමතියි. ඒ නිසා අපි තා පැහැදිලිව කියන්න කැමතියි. තමුන්නාන්සලට 3න් 2 ගන්න ඕන උනාම මුස්ලිම් ඡන්ද හොඳයි. ඒවා සල්ලි දීලා හරි මුස්ලිම් අය ගන්න කැමතියි. ඒ නිසා අපි අලිසබ්රිටත් කියන්න කැමතියි Facebook එකේ නෝට් දදා ඉන්න එපා. අපි ආණ්ඩුවේ නෙමෙයිනේ අපි විපක්ෂයේ ඉන්නේ. අපේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි සටන් කරන්නේ. ඔබතුමා Facebook එකේ නෝට් දාලා වීරෙක් වෙන්න එපා. ජනාධිපතිතුමාගේ නඩු 35ක් කරා නම් හරිද? ජනාධිපතිතුමාට ඔච්චර කිට්ටුයි නම් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවෙ එන්න පුළුවන් නම් මේ ජනතාවගේ අයිතිවාසිකම් ලබා දීම වෙනුවෙන් සැබෑ සටනක් කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඒ වගේම මේ මෝචරි වල කූල් රූම් වල බොඩි දාලා තිනවට අපි කැමති නෑ. ආගම අනුව තියෙන්නේ මොකද්ද? 24 පැයෙන් ආදානය භූමි දානය කරන්න ඕන කියලා. ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ වලට එකඟව අපි ආණ්ඩුවට කියන්න කැමති තමුන්නාන්සලගේ ෆේල් බව වහගන්න ගම් වල ඉන්න අහිංසක සිංහල මුස්ලිම් මිනිස්සු අතර ප්‍රශ්නයක් හදන්න එපා. ඒ නිසා අපි තමුන්නාන්සලට කියන්න කැමති යලිත් මේක ගැන හිතන්න. මේක ගැන හිතලා ජනතාවගේ මූලික අයිතිවාසිකම් වලට ගරු කරලා භූමි දානය කිරීමේ අයිතිය මුස්ලිම් වේවා කතෝලික වේවා සිංහල වේවා ඕනෑම කෙනෙකුට මේ මූලික අයිතිවාසිකම ලබා දෙන්න ඒකාධිපති ජාතිවාදී මිත්‍යාවාදී ගමන නතර කරේ නැත්නම් මේක අද ආරම්භයක් පමණයි කියන එක අපි ආණ්ඩුවට මතක් කරලා දෙන්න කැමතියි. අර අන්ද මත මීඩියා සපෝට් කින ඔක්කොම මීඩියා ටික ඔක්කොම දාලා මේ මම ගිය ජනාධිපති මැතිවරණයට ඉස්සෙල්ලා කිව්වා පොහොට්ටුවට ඡන්දෙ දුන්නොත් එන්නේ ඒකාධිපති ආණ්ඩුවක් කියන එක. මේක මම පැහැදිලිව කෑ ගහලා මුළු රටටම ඇහෙන්න කිව්වා. දැන් අපිට පේනවා දැන් මේ තියෙන්නේ ඒකාධිපති ආණ්ඩුවක් තමයි ඉදිරි එන්නේ. ඉතින් මම විශේෂයෙන්ම කියන්න ඕනේ අද බලන්න මාස් දවස් 20ක දරුවෙක් උච්චල මැරුවා. මේක කාටවත් උහුලන්න පුළුවන් දෙයක් නෙවෙයි. සිංහල මුස්ලිම් දෙමළ හෝ කවුරු හෝ වේවා අපි ඔක්කොම පොඩි දරුවන්ට ආදරේ කරන අම්මලා තාත්තලා තමයි මේ රටේ ඉන්නේ. ඒ දරුවව දවස් 20යි ඒ දරුවව පුච්චල මැරුවා. ඉතින් ඇයි මේ වගේ ක්‍රූර රෙස කරන්නේ? දැන් ලෝක සෞඛ්‍ය ආයතනය කියනවනම් සෞඛ්‍ය සංවිධානය කියනවනම් මේකෙන් හානියක් වෙන්නේ නැහැ කියලා. රටවල් 184ක අද මේ භූමි දානය කරනවා නම් ඇයි මේ මුස්ලිම් ජනතාවට විතරක් මේ විදිහට සලකන්නේ? ඒකෙන් මට නම් හැඟෙන්නේ මම හිතන්නේ මේ ආණ්ඩුව මුස්ලිම් ජනතාවත් එක්ක ලොකු තරහක් ඇති. හැබැයි මුස්ලිම් මේ රජේ සිංහල රජේ මුස්ලිම් අධිකරණ ඇමතිවරයෙක් ඉන්නවා. ඉතින් ඒ අධිකරණ ඇමතිවරයා අපේ ගමේ කොහෙවත් නෙමෙයි කළුතර දිස්ත්‍රික්කේ මගේ ගමේ. එතුමාට මං කියනවා ඔබතුමා ඔය දරණ ඇමතිකමට වැඩිය හොඳ නැද්ද? ඇවිල්ලා මේ වගේ තමන්ගේ ජාතිය වෙනුවෙන් අයිතිවාසිකම ඉල්ලලා ඒ අයිතිවාසිකම ඉල්ලලා සටන් කරන එක මං හිතන්නේ මීට වැඩිය හොඳයි. ඒ නිසා මම රජයෙන් ඉල්ලා සිටිනවා මේක ප්‍රජාතන්ත්‍රවාදීව මේ හැම කෙනෙකුටම තමන්ගේ ආගම අනුකූලව ඒ රෝග සෞඛ්‍ය සංවිධානයේ දීලා තියෙන උපදෙස් මත ඒ භූමි දානය කරන්න ඉඩ දෙන්න කියන එක මං ඉල්ලා සිටිනවා. මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය ගත්තම ඉතාම දීර්ඝ ඉතිහාසයක් ලංකාවේ තියෙනවා. පොර්තුගීසීන් ඕලන්තකාරයෝ ඉංග්‍රීසීන් මේ රට ආක්‍රමණය කරන්න උත්සාහ කරනකොට සිංහල රජවරුන් එක්ක තමන්ගේ ජීවිතේ පුද කරලා සටන් කරලා රට බේරලා දුන්නේ මුස්ලිම් ජනතාවත් සිංහල ජනතාවත් එක්ක. මෑත ඉතිහාසය ගත්තම 1947 නිදහසෙන් පසුව
නිදහස ලබා ගන්නකොට මුස්ලිම්වරුන් දෙන කොන්දේසි මොකක්ද කියලා අහනකොට ටීබී ජායා මැතිතුමා මුස්ලිම්වරුන් කිසිම කොන්දේසියක් දාන්නේ නැහැ. සිංහල නායකයින් යටතේ වැඩ කරන්න සූදානම් කියලා එතුමා ප්‍රකාශ කරා. ඒ වගේම LTT ත්‍රස්තවාදයේ පරාජය කෙරුවට පසුව ජෙනීවා නුවර තිබුණු මානව හිමිකම් කමිටුවට මුස්ලිම්වරු ගිහිල්ලා අපේ රජයට සහාය ලබා දුන්නා. අපේ රටට සහාය දුන්නා. ඒක තමයි අපේ ඉතිහාසය. ඒක ඉදිරියේදී රැක ගැනීම සඳහා තමයි අද අපි මෙතන ඉන්නේ. මේක මුස්ලිම් ජනතාව වෙනුවෙන් විතරක් නෙවෙයි. මේ රටේ සියලු දෙනාගේම අයිතිවාසිකම් පිළිබඳව. මේක ඊටම සංවේදී මාතෘකාවක්. මේක රජයට කරන්න පුළුවන් දෙයක්. මේක මේ රටේ නීති රීති යටතේ, ජාත්‍යන්තර නීති රීති යටතේ, සෞඛ්‍ය නීති රීති යටතේ මේක කරන්න පුළුවන්. ඒ නිසා ජනාධිපතිතුමාට ඒ බලය තියෙනවා. ඒ තීන්දුව ගන්න. ඒ කමිටුවට ඒ අවශ්‍ය නියම පියවර අරගෙන මුස්ලිම් ජනතාවට අද ලොකු සංවේදී ප්‍රශ්නයක් තමන්ගේ මූලික ආගමික අයිතිවාසිකම් ලබා දෙන්න රටේ සිංහල බෞද්ධ කතෝලික ද්‍රවිඩ හින්දු මුස්ලිම් සියලු ජනතාව එකතු වෙලා ඉන්න අවධියේදී අපි ඉල්ලා සිටිනවා මේකට ඇහුම්කන් දෙන්න. මේක ඉතා වැදගත් අපේ රටට. දෙතන ලයිව්ද අපේ මේ රටේ ආණ්ඩුවට විශාල කැමැත්තක් ඕනෑකමක් උනන්දුවක් මේ ප්‍රීතියක් මේ ප්‍රවේශීභාවය ගැන දුවිත ප්‍රවේශීභාවය ගැන තියෙනවා. මොකද ලෝක වටේම ලෝකම මුස්ලිම් ජනතාවට සහෝදරවරුන්ට ඉස්ලාම් ජනතාවට තමගේ ජනාසා භූමිදාන කරන අවස්ථා ලබා දීලා තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දීලා තියෙනවා. එදාම ලබා දුන්න ඉවරයි. නමුත් මේ ආණ්ඩුවට ලබා දෙන්න බෑ. ඒ කාරණා මොකද්ද? මේ ආණ්ඩුව වතෙන් මදාගත්ත ජාතිවාදී අන්තවාදී කාරණා නිසා, පරිසරය නිසා, කඳවුරු නිසා ආණ්ඩුවක ඉර වෙලා ඉන්නවා. ආණ්ඩුව එළියට එන්න බැරි වෙනවා. ඒ නිසා අනු මේ ජනතාවට කියන්නේ මුස්ලිම් ජනතාවට මොකද කියන්නේ? ඔබලා ගින් මාලදීවේ ඉන්නේ රට පුරස්බා ලබාගෙන ඉලා කියලා කියනවා. ලංකාව තමතරේ ගන්න කියලා. අපි කියන බෑ කියලා කියනවා. නෑ. මේ මුස්ලිම් සහෝදර ජනතාව අපේ ජනතාව. ශ්‍රී ලාංකික ජනතාව. ශ්‍රී ලංකා කියනකොට ඒක සිංහල, දමිළ, මුස්ලිම්, බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික සම්පූර්ණ වෙනකොට තමයි ශ්‍රී ලංකාව වෙන්නේ. මම මේ රටේ දැකලා තියෙන ඕන තරම් ජාතිවාදී ආණ්ඩු, ජාතිවාදී පක්ෂ, ජාතිවාදී නායකයෝ උත්තරේ දකුණේ තැපෙන දැකලා තියෙනවා. නමුත් මේ වගේ පාත්මකට කිය ජීවත් වෙන ජනතාවට පමණක් නෙවෙයි මැරිච්ච ජනතාවට ඉදාස මැරෙන්න අවස්ථාව ලබා දුන්නේ නැති දෙන්නේ නැති ආණ්ඩුව දැකලා නැහැ. නිසා කියන්නේ ලැජ්ජා ජනාධිපතිතුමනි, ලැජ්ජා යකමතුමනි, ලැජ්ජයි. කවුද යකමතුමා? අලි සබරි යකමතුමා ලැජ්ජයි. එච්චර අපිට කියන්න තියෙන්නේ. පාසකුල දෙන්න බෑ කිව්වාම බෞද්ධයන්ට ආගමික වතාවත් කරන්නේ කොහොමද කියන එක ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලිව මේ නිර්ණායක දීලා තියෙනවා. ඒතකොට මේ අන්තිම අවිද්‍යාත්මක, ඊ타ත්ම අවිද්‍යාත්මක විදිහට තමයි මේ තීන්දුව අරගෙන තියෙන්නේ. මෙන්න මේ මිත්‍යාවට එරෙහිව තමයි මේ සටන් කිරීමට තමයි මේ මුළු මහත් ජනතාව අද එළියට බහැලා තිබෙන්නේ.
කරත හරිම කරුත්. අපි මේ වෙලාවේ මේ උද්ඝෝෂණයට සම්බන්ධ වෙන්න හේතුව තමයි මේ රටේ ජනතාවට අයිතියක් තියෙනවා, ඕනෑම රටක ජනතාවට අයිතියක් තියෙනවා තමන් කැමති විදියට තමන්ගේ අවසාන කටයුතු සිද්ධ කරන්න. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ් මරණ සම්බන්ධයෙන් දීලා තියෙන තීන්දුව තමයි තමන් කැමති විදියට භූම දානය හෝ එහෙම නැත්නම් ආදාහනය සිද්ධ කරන්න ඒකට අවසරය ලබා දීලා තිනවා ආගමික කටයුතු සිද්ධ කරන්න අවශ්‍ය අවසරය ලබා දෙන්න කියලා. නමුත් අපේ රටේ විතරක් ඒ අවසරය ලබා දෙන්නේ නැහැ. හේතුව වෙලා තියෙන්නේ තවත් කණ්ඩායමකගේ අවශ්‍යතාවය වෙනුවෙන්. අපි කියන්නේ පාංශකූලය දෙන්න ඕනේ. ඒ වගේම කතෝලිකයට පල්ලියට ගිහිල්ලා ඒ පූජාව තියන්න අවසරය දෙන්න ඕනේ. ඒ වගේම මුස්ලිම් අයට ඒ අවස්ථාව දෙන්න ඕනේ. හින්දු අයට ඒ අවස්ථාව දෙන්න ඕනේ. ඒ සේරම අවශ්‍යතාවය මානව හිමිකමක්, මානව අයිතිය. අන්නේ මානව අයිතිය ආරක්ෂා කරගන්න තමයි අපි කියන්නේ මේ රටේ පොදුවේ සියලු ජනතාවට පොදුවේ මේ අවශ්‍යතාවය ඉෂ්ට කරන්න ඉඩ දෙන්න. මේක අපිට ಜಾති ભેදයක් නැහැ, පක්ෂ ભેදයක් නැහැ, ආගම් ભેදයක් නැහැ. අපි හැමෝම මැදිහත් වෙන්න ඕනේ මේ අන්තවාදී කණ්ඩායමක අවශ්‍යතාවය අනුව මේ රටේ මිනිසුන්ගේ මානව හිමිකම් අහෝසි කිරීම වෙනුවෙන් තමයි අපි මේ විරෝධතාවය පළ කරන්න කියලා අපි මේ වෙලාවේ සඳහන් කරනවා. මම හිතනවා මේ අවස්ථාවේදී අද ලංකාවේ සියලුම ජනතාවට තොරතුරක් ලැබෙන ගන්න පුළුවන් වෙනවා. මොකද මේ රට මේ මොහොත වෙනකොට දේශපාලන වශයෙන් තමන්ගේ ඕනෑකම් ඒ වගේ මිනිසුන්ව රැවටීම ඇඳවීමට පටන් ගෙන තියෙනවා. මේක ජාතිවාදී ප්‍රශ්නයක් නෙමෙයි. මේක ආණ්ඩුව මොන විදිහට හොවා දැක්වුවත් සිංහල බෞද්ධ ජනතාවටත් මේ ප්‍රශ්නේ තියෙනවා. පාංශිකූලයේ දී ගන්න විදියක් නැහැ. කතෝලික ජනතාවටත් තියෙනවා ආදාහනය වෙනුවට ඒගොල්ලන් කරන්නේ මේ භූමි දානය කරන්න අවස්ථාව නැහැ. ඒ වගේම මුස්ලිම් ජනතාව ඉලක්ක කරගෙන මේවැනි දේවල් කිරීම තුළින් අපිට පේන්නේ රටක විශාල විනාශයක් පෙරනිමිති මේ වෙලාවේදී පහළ වෙනවා. අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා මේකට වහම විසඳුමක් ලබා දෙන්න. ලෝකේ රටවල් 188ක් භූමි දානය කරනවා. ඒ නිසා මොකද මේ ලංකාව විතරක් මේ ප්‍රශ්න වෙලා තියෙන නිසා මම විශ්වාස කරනවා මේ මතය වෙනස් කරන්න පැණි පොවලා පැණි වලට පෝලිං දාන රටක ඇයි බැරි මිනිසුන්ගේ අවසන් කටයුතු කරන්න ඔවුන්ගේ ආගම ඔවුන්ගේ විශ්වාසය වෙනුවෙන් කරන්න කටයුතු කරන්න. ඒ නිසා මම ඉල්ලනවා ආණ්ඩුවට කඩේ යන අනිකුත් කායකයන්ගෙනුත් මේ වෙලාවේදී තමන් ගැන හිතන්න, තමන්ගේ පවුල උදවිය ගැන, තමන්ගේ ඥාතීන් ගැන හිතන්න. මේ දේ අවසානයේ කොවිඩ් රැල්ල පාලනය කරගන්න බැරි ආණ්ඩුව කොවිඩ් රැල්ල පාලනය කරගන්න බැරුව මිනිසු මරන රටක අඩුම ගන්න මේ මිනිසුන්ගේ ආදාහනය කරන්න. එහෙම නැත්නම් මේ මිනිසුන්ගේ අවසන් කටයුතු කරන්න, ඒ මිනිසුන්ගේ විශ්වාසය අනුව කරන්න ඉඩ දෙන්න කියන එකයි. මොකද විශේෂයෙන්ම බෞද්ධ ජනතාවට පාංශකූලෙ දෙන්න බෑ. මතක බණ වලට මේ ස්වාමීන් වහන්සේලා වඩම්ම ගන්න බෑ. මේ සියලු ප්‍රශ්න තියෙනවා. මේක මුස්ලිම් ජනතාවට විතරක් වෙන ප්‍රශ්නයක් නෙමෙයි. නිසා අපි සියලු දෙනාම එකාසේ එකතු වෙලා මේ රටේ දේශපාලන මතයේ පැත්තක තියලා මෙවැනි අසාධාරණකම් වෙනුවෙන් ඉදිරියට එන්න කියන ඉල්ලීම ආයාචන පමණක් මේ අවස්ථාවේදී සිදු කරනවා. මුචිපර පන මුතුන් නැත්තම් තදේ